හරි ළමයි දැන් අපි මේ දක්වා කතා කරේ ටේබල් දෙකක් අතර සම්බන්ධතාවය ලැබෙන ආකාරය ගැන පමණයි. අපි ඊගාවට අවධානය යොමු කරන්නේ ටේබල් තුනකින් දත්ත ගන්න. ඒ කියන්නේ මෙන්න මේ මෙන් ටු මෙනි සම්බන්ධතාවය ඇසුරින් දත්ත ගන්නයි අපි කතා කරන්න යන්නේ. හරි. එතකොට වගු තුනක් ඕන වෙනව නේද? ඒතර වගු තුනක් ඇසුරින් තමයි ළමයි එතනදී අපි දත්ත ගන්න යන්නේ. ඒතර ටිකක් ඒක හොඳට අවධානයෙන් කරන්න ඕන වැඩක්. ටේබල් දෙකක් ලින්ක් කරනවා වගේ මේ වගේ සරල දෙයක් නෙවෙයි. මොකද වගු තුනක් අතර සම්බන්ධතාවයක් නේ ගන්න යන්නේ. ඒක තම අවධානයෙන් අපි කරන්න ඕන. ඒතර දැන් අපේ සේවකයෝ විවිධ ව්‍යාපෘති කරනවා. නේද? මෙතන තියෙනවා එක් සේවකයා කරන ව්‍යාපෘති ප්‍රොජෙක්ට් එකයි සේවකයාගේ අංකේ. වෙබ් ඩෙවලොප්මන්ට් ABC සිස්ටම් ආදී වශයෙන් යාල කරන ප්‍රොජෙක්ට් විවිධ ව්‍යාපෘතීන් ප්‍රොජෙක්ට් අපේ මේ සේවකයෝ ටික. එහෙනම් අපි මේ සේවකයාගේ නම අපිට හිතන්න අපිට සේවකයාගේ නමයි වැටුපයි එයා කරන ප්‍රොජෙක්ට් එකයි මොකක්ද බලන්න ඕනේ කියලා හිතන්න. එහෙමනම් අපිට ඒ සඳහා ක්වරියක් ලියන්න වෙනවා. ඒතර වගු තුනක් සම්බන්ධ වෙනවනේ. පෙන්නුවට වගු දෙකක් කියලා සේවක වගුවයි ව්‍යාපෘතියයි පෙන්නුවට ඇත්තටම ඒ දෙන්නට ඩිරෙක්ට්ලි කන්ටැක්ට් වෙන්නේ නැහැ. ඒ දෙක අතර සේවක වගුවයි ප්‍රොජෙක්ට් ව්‍යාපෘතිය අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ ඇත්තටම. මොකද සේවකයාගේ වගුවේ ව්‍යාපෘති ගැන කිසිම සඳහනක් නැහැ. පොදු ෆීල්ඩ් එකක් නැහැ. ඒ වගේම ව්‍යාපෘති වගුවේ සේවකයාගේ දත්ත සම්බන්ධ මුකුත් නැහැ. එහෙනම් ඒ දෙන්න අතර කිසි සම්බන්ධතාවයක් නැහැ. ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙන මෙන්න මේ සේවක ව්‍යාපෘති වගුව. එන්රෝල් වගුව. ඒ දෙකේ තමයි අර දෙකේම ID එක තියෙන්නේ. එහෙනම් මේ වගුව අත්‍යවශ්‍යයි මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. එහෙනම් අපි බලමු වගු තුනක් මේ වගේ සම්බන්ධ කරද්දී කොහොමද ක්වරි එකක් ලියන්නේ කියලා. හරිනේ. එහෙනම් අපි ලියන්න ඕන අපි අර වගේම අපිට ගන්න අවශ්‍ය දත්ත ටික ඉස්සෙල්ලා. හිතන්නකෝ මට ඕන සේවකයාගේ ගන්න අවශ්‍ය ටික. ස්ක්‍රීන් එකේ print කර ගන්න ඕන ටික select සේවකයාගේ නම ඕන employee name. හිතන්න සේවක නමයි ඊට පස්සේ යා කරන ප්‍රොජෙක්ට් එකේ නමනේ. වෙබ් ප්‍රොජෙක්ට් එකේ name එකයි p name එකයි salary එකක් ඕන කියලා. salary ඔන්න ඔය ටික ඕන. සේවකයාගේ නමයි යාගේ ව්‍යාපෘතිය නමයි salary එකයි. ඊට පස්සේ ඒකේ යාගේ අපිට ඕන ළමයි from table වල නම් ටික. මොනවාද table ටික? නම් table වල නම් ටික දෙන්න ඕන. අපි table වල නම් ටික දෙනවා ළමයි. employee project අන enroll එක දෙමු. enroll project. මෙන්න මේ table තුනම ඕන. ඊට පස්සේ අපි දෙන්න ඕන අපි where clause එකෙන් ඒ ටික සමාන කරන්න වෙනවා. හරි. where ඉස්සලා අපි සමාන කරනවා employee name ename dot employee එකේ තියෙනවා මොකද්ද? employee එකේ තියෙනවා මේ දෙකේ සමානත්වයක් තියෙනවනේ. employee එකේ දෙකේම තියෙන මේ EID එක තියෙනවනේ. employee ගේ EID එක තියෙනවා. ඒකේ තියෙනවා enroll එකේ EID එක විදිහට නේද? අන්න ඒ දෙක සම්බන්ධ වෙනවනේ. එහෙනම් අපි employee ගේ EID එක සමාන වෙනවා enroll table එකේ තියෙන EID එකට. and ඒ වගේම and project එකේ තියෙන PID එක project එකේ තියෙන enroll එකේ නේද? enroll එකේ තියෙන ඒක කොයි පැත්තට ලියුවක් කමක් නැහැ. enroll එකේ තියෙන project ID එක සමාන වෙන්න ඕන project එකේ තියෙන PID එකට. පැහැදිලිනේ? ඒ කියන්නේ මෙතන මෙහෙමයි කියන්නේ. සේවක වගුවේ තියෙන සේවක අංකය ඒ දෙන්න සම්බන්ධ කරන බහුබහු අර සම්බන්ධතාවය වගුවේ EID එකට සමාන වෙන්න ඕන. ඒ වගේම project table එකේ තියෙන PID එක ඒක සම්බන්ධ කරන මෙන්න මේ වගුවට සම්බන්ධ enroll වගුවට සමාන වෙන්න ඕන මේ දෙක. අන්න එහෙම සම්බන්ධන ඒ දෙක අතර ඡේදනයක් වුණොත් විතරයි
ඒ දෙකටම අදාළ. ඒ කියන්නේ සේවකයාගේ නම එයා වැඩ කරන ප්‍රොජෙක්ට් එකයි එයාගේ වැටුපයි කියන විස්තර ටික අපිට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔන්න ඔය ටික අපි end එකෙන් ඒ දෙකම සමාන කරලා තියෙනවා end එක හරහා. ඒතර අපිට enter කරොත් sorry error එකක් ඇවිල්ලා නේද? ename.tid inconvenience and we are close. හරි මෙතන මොකක් හරි error එකක් තියෙනවා බලමු මොකද error එක කියලා. මොකක් හරි ස්පෙලින් එහෙම වැරද්දක් තියෙන්නේ. බලමු ආයේ මොකක් හරි පොඩි වැරද්දක් තියෙන්න ඕන. select employee name, project name එකයි salary එකයි විතරක් ගමු අපි එහෙම උනොත්. employee name, project name from employee, project වගු තුනේ නම් ටික දුන්නා. ව්‍යා අන්න මෙන්න මෙතන වැරදිලා තියෙන ළමයි. මෙන්න මෙතන e name නෙවෙයි නෙන්න ටේබල් එකේ නමනේ. අන්න ඒකයි වැරදිලා තියෙන මෙතන. employee table එකේ නම තමයි දෙන්න ඕනේ. employee.eid එක සමානයි enroll කියන වගුවේ නමයි දෙන්න ඕනේ. කොලම් එකේ නම දෙන්න බෑ අපිට. and මේ ගත්ත හැකිනේ. මේ කලින් ගහලා තියෙන්නේ. enroll එකේ PID එකයි project එකේ PID එකයි. අන්න බලන්න. හරි. දැන් වලට පැහැදිලිනේ. මෙතන එන්නේ මෙන්න මේ වගේ query එකක් අපිට වගු තුනකින් මේ තමයි මේ උසස් පෙළ විභාගයේ දෙන්න පුළුවන් ටිකක් විශාලම ආකාරي query. වගු තුනකින් දත්ත සම්බන්ධ කරලා ගන්න. මේ බලන්න. ඒතර වගු තුනම අවශ්‍ය වෙනවනේ මෙහෙම ගන්න. සේවකයා ඉන්නවා. එයා වැඩ කරන ව්‍යාපෘතිය. සමන් web development. කුමාරි web development. සිල්වා ABC system. පෙරේරා ABC system. පෙරේරා ආයේ AXS system කරනවා. රවීන් AX system කරනවා. හරි. ඒතර ඔයාලට පේනවා එක් එක් සේවකයා කරන ව්‍යාපෘති ටික ඔක්කොම මෙතන පෙන්නනවා. ඒතර ඒ සම්බන්ධ කරන්නේ මෙන්න මේ සේවකයාගේ EID එකයි enroll එකේ EID එකයි enroll එකේ PID එකයි project එකේ PID එකයි. ඔන්න ඔය විදිහට තමයි වගු තුනක් සම්බන්ධ කරන්නේ. හරි ඔයගොල්ලෝ ලියලම නැතුව ඇති මේ ආකාරයේ query එකක්. හරි. වගු තුනක් සම්බන්ධ කරන්නේ ළමයි හොඳට මතක තියාගන්න මෙන්න මේ ආකාරයේ query එකකින්. පැහැදිලිනේ? හැබැයි හොඳට foreign key දාලා කලින් වගු අතර සම්බන්ධතාවය තියෙනවද කියලා බලලා තමයි මේකට එන්න ඕන. වගු දෙක අතර ඒ වගු අතර සම්බන්ධතාවය තියෙනවා නම් විතරයි මේ වගේ අපිට නිවැරදි ආකාරයේ foreign key සම්බන්ධ වෙලා තියෙනවා නම් විතරයි අපිට මේ විදිහට දත්ත ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සේවකයා වැඩ කරන ව්‍යාපෘතිය මොකක්ද කියලා. පැහැදිලි ළමයි? හරි. එතකොට ඔන්න වගු තුනකින් අපි කුවරයක් එන විදිහට ලිව්වා. එතන මේ පාඩමට අදාළව ඊගාවට තව අපි දැනගන්න දේවල් මොනවද? අපි දැන් වගු දෙකක් සම්බන්ධ කරන එහෙම නැත්නම් වගු දෙකක් කින් දත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සබ් ක්වරි කියලා ක්‍රමවේදයකුත් තියෙනවා. සබ් ක්වරි හරහා. ඒ කියන්නේ ක්වරියක් ඇතුලේ තව ක්වරියක් ලියනකොට ළමයි කියනවා අපි සබ් ක්වරි කියලා. හරි. එතකොට වගු දෙකක් හෝ තුනක් හෝ අපි හුඟක් වෙලාවට වගු දෙකක් තමයි සම්බන්ධ කරන්නේ සබ් ක්වරි එක. ඒතර අපිට අත්‍යවශ්‍ය දත්ත ෆිල්ටර් කරලා ගන්න සබ් ක්වරි පාවිච්චි කරන්න පුළුවන්. තනි වගුවකටත් අදාළව ලියන්න පුළුවන් අවශ්‍ය නම්. කියන වගු දෙකක්ම තියෙන්න අවශ්‍ය නැහැ. තනි වගුවකත් අපිට අත්‍යවශ්‍ය දත්ත ෆිල්ටර් කරන්න ක්වරි දෙකක් ලියා ගන්න පුළුවන්. අපි එහෙම ක්වරියක් ඇතුලේ තව ක්වරියක් ලියනකොට අපි කියනවා සබ් ක්වරි කියලා. අපි ඒක පොඩ්ඩක් සලකා බලමු කොහොමද මේ සබ් ක්වරියක් වගේ එකක් ලියාගන්නේ කියලා. හරි. එහෙමනම් අපි ඊගාවට බලනවා සබ් ක්වරියක් කරන විදිහ. ඔයගලන්ට මේ දැන් මේ RAM සර්වර් එක පාවිච්චි කරද්දී මේ ස්ක්‍රීන් එක මම දැන් වෙනදා ඉන්නේ කළු පාට ඩිෆෝල්ට් ස්ක්‍රීන් එකේ නෙමෙයි අද ආවේ. මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක එඩිට් කරලා ආවේ. ඔයගලගේ හැට කියන්නේ අර පුරු විදිහට ඒක හදාගන්න. මෙතන ප්‍රොපර්ටිස් ගිහින් ඔයාලට පුළුවන් මේ අර කලර් ෆොන්ට් ලේඅවුට් වල කලර්ස් වල එහෙම බෑග්ග්‍රවුන්ඩ් කලර් එකයි ස්ක්‍රීන් ටෙක්ස්ට් එකයි කලර්ස් වෙනස් කරගන්න. සාමාන්‍යයෙන් තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට කළු පාටයි ටෙක්ස්ට් එකට මෙන්න මේ වගේ කලර් එකක් තමයි තියෙන්නේ.
වාට එක වෙනස් කරගත්ත හැකි මේ ප්‍රොපර්ටිස් වලට ගිහින් මේ ස්ක්‍රීන් එක කියන්නේ මේක උඩ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් වලට ගිහින් මේ ස්ක්‍රීන් එකේ කලර්ස් එහෙම චේන්ජ් කරගන්න පුළුවන්. හරි. දැන් මට ඕන නම් හිතන්න දම් පාට කියලා. සෝරි. ස්ක්‍රීන් ටෙස්ට් එකට දාන්න ඕනේ කියලා හිතන්න ඕනේ. ස්ක්‍රීන් ටෙස්ට් එක දෙමු. මේ වගේ අපිට ස්ක්‍රීන් එකට ඒ දෙන පාටක් එනවා. ඕගොල්ලන්ට කැමති වර්ණයක් ඇසට හුරු වර්ණයක් දෙන්න පුළුවන් එතෙන්ට මේ ස්ක්‍රීන් එක සඳහා. හරි. එතකොට මොකද්ද මේ සබ් ක්වරි කියලා කියන්නේ? හරි. මේ බලන්නකෝ. එතකොට සබ් ක්වරියක් කියලා කියන්නේ ක්වරියක් ඇතුලේ තව ක්වරියක් ධාවනය වෙද්දී මේ සබ් ක්වරි ධාවනය කියන ක්වරි දෙකක් අපි ධාවනය කරද්දී හැම වෙලේම අනු ක්වරිය නැත්තම් ඇතුලේ තියෙන ක්වරිය තමයි කලින් රන් වෙන්නේ. ඒ වගේම අවුට්පුට් එක හැම වෙලේම එන්නේ අවුටර් ක්වරි එකෙන්. ඉන ඇතුලේ තියෙන ඉනර් ක්වරිය තමයි ඉස්සලා රන් වෙන්නේ. ඒක අවුට්පුට් එක දෙනවා එළියේ තියෙන ක්වරියට. දැන් බලන්නකෝ මේ වගේ උදාහරණයක් ගමුකෝ. දැන් අපි ඉස්සලා උදාහරණයක් වශයෙන් අපේ මුළු සේව් එක ටේබල් එකට යන්න. select all from employee. සේව් එක සියලුම සේවක වර්ගයේ දත් වලට යනවා. අපි සේව් එක ටේබල් එකේ දත්ත ටික. එතකොට මේකේ හිතන්නකෝ අපිට ඕන සේවකයෝ දැන් සේවකයෝ කී දෙනෙක් වැඩ කරනවද හිතන්න සේවකයෝ කී දෙනෙක් වැඩ කරනවද මේ වත්තල කියලා. අන්න ඒ වගේ දෙයක් අපිට ගන්න ඕන කියලා හිතන්න. හරි අපිට එහෙනම් මෙහෙම ගන්න පුළුවන්. කියන්නේ මේ ලොකේෂන් එක වත්තල වෙන සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? මේ බලන්න ඒක අපිට group by එකකින් ගත්ත හැකි. මේ බලන්න sub query එකෙන් ලියන විදිය. අපි group by එකෙන් ගන්න විදිය ගිය සතියේ කතා කරා. ඔයගොල්ලන්ට මතක ඇති. group by command එක භාවිතා කරන ආකාරය ගැන group by clause එකත් එක්කලා where clause එකට පස්සේ group by එන්න ඕන. group by එකට පස්සේ තමයි having අනිත් clause දාන්නේ. aggregate function භාවිතා කරන්න පුළුවන් හැම වෙලේම group by එක්කලා. අපි ඒක ගිය සතියේ කතා කරා. කාට හරි අමතක නම් නැවත ඒ වීඩියෝ එකට ගිහින් බලන්න පුළුවන්. අපේ රෙකෝඩින් එක තියෙනවා ඔයගොල්ලන්ට මම දාලා තියෙනවා. නැවත ඒකට ගිහින් බලන්න පුළුවන්. මේ බලන්නකෝ දැන් අපි කොහොමද මේ සබ් කෝර් එකක් හදන්නේ? මේ බලන්න. අපි එනවා ලියනවා දැන් සේවකයන්ගේ වත්තල ඉන්න සේවකයෝ ටිකනේ මට බලා ගන්න ඕනේ නේද? සේවකයන්ගේ ගාන සංඛ්‍යාව. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. select count all from employee where හිතන්න අපිට ඩිපාර්ට්මන්ට් නම්බර් එක අවශ්‍යයි කියලා. වත්තල ඉන්න සේවකයන්ගේ ඩිපාර්ට්මන්ට් නම්බර් එකත් එක්කලා ඕන කියලා. එහෙම නැත්නම් එයා ඉන්න තැන අපිට බලා ගන්න ඕන කියලා. DID කියලා දෙමු. where DID සමානයි මෙන්න ඒක ඇතුලේ තමයි අපි අනික් ඒක කෝරි එක ලියනවා වරහනක් දාලා. ටිකක් මේක සංකීර්ණ වෙන්න පුළුවන් ළමයින්ට. පොඩක් බලන්නකෝ ඉස්සෙල්ලා. select DID සමානයි DID අපි අනිත් ඇතුලේ එකේ DID එක ගන්නවනේ. from department ඔයා අපි ගමු ඔයා ඇඩ්‍රස් සමානයි වත්තල. දැන් සෝරි දැන් මෙතන වත්තල කියන එක නෙවෙයි අපි එතන අදහස් කරන්නේ. අපේ ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ කොහේ හරි තැනක් වෙන එකක් ගමු. ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ කොහේ හරි ලොකේෂන් එකක් තියෙනවා නම් production
මේ තියෙන කොළඹ 4 නේද? මේ වගේ තියෙන ඩිපාර්ට්මන්ට්. ඒකෙත් අපි ඇඩ්‍රස් කියලා දෙන්න ඕන. ලොකේෂන් නේ දීලා තියෙන්නේ. ලොකේෂන් දීලා තියෙන අපි. ලොකේෂන් සමානයි කොළඹ 4. එකක් ආව බලමු මොකද ලොකේෂන් කොළඹ 4 line 2. මෙතන ඉන්න සමාන වෙනකොට අපිට තව පාවිච්චි කරන්න පුළුවන් ඔප්ෂන් එක තමයි ඉන්. හැබැයි ඉන් එක දැම්ම කියලා මෙතන දැන් මේකෙදී මෙන්න මේ ඉන් එක සමාන වෙනකොට ඉන් දාන්නේ දැන් සමාන වෙන්නේ තනි අගයක් විතරක් ඇතුලේ සබ් ක්වරියෙන් එනවා නම් විතරයි. තනි අගයක් විතරක් ඇතුලේ සබ් ක්වරියෙන් අවුට්පුට් කරනවා නම් අපි විතර දානවා සමාන කියලා. හැබැයි සබ් ක්වරි එකෙන් ඇතුලේ ක්වරි එකෙන් අගයන් ගොඩක් එළියට ප්‍රදානය කරනවා නම් මෙතන ඉන් එක දාන්න පුළුවන් අපිට ඉන් කියන කමාන්ඩ් එක. ඉන් මේක එච්චර ගැලපීමක් නැති නිසා වෙන්න ඕන මම හිතන්නේ මේකෙන් ආවේ නැත්තේ. අපි මේට වඩා මීනින්ග්ෆුල් එකකට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගමු මෙහෙම. දැන් හිතන්න මේ මෙන්න මේ සමන් කියන සේවකයා වැඩ කරන්නේ මොන ඩිපාර්ට්මන්ට් නමේද? මොන ඩිපාර්ට්මන්ට් එකේද වගේ දෙයක් බලා ගන්න. අපිට එහෙම කෝරියක් ලියන්න බලන්න සමන් කියන සේවකයා වැඩ කරන්නේ මොන ඩිපාර්ට්මන්ට් එකේද? අපිට ඔක්කොම සේවකයෝ අපි කලින් ලිව්වා ඔක්කොම සේවකයෝයි එයාලගේ ඩිපාර්ට්මන්ට් නමයි. මට සමන්ට විතරක් ගන්න ඕන. එහෙනම් අපි කොහොමද ලියන්නේ? බලමු ඒකට අපි ලියලා. එහෙනම් අපි ඉස්සල්ලාම ගන්නවා මෙහෙම select the department name එක from department where DID එක department number එකනේ අපි DID එකනේ දීලා තියෙන්නේ. DID එක සමාන වෙන්න ඕන. අපි ඉස්සලා සමාන දීලා බලමු. සමාන වෙන්න ඕන. ඇතුලේ query එක ලියනවා ළමයි ඇතුලේ අනිත් query එක. එතකොට මේ සමන් කියන සේවකයාගේ සේවක අංකය ගන්න පුළුවන් ඒ වගේ. බලන්න select DID from employee where e-name සමානයි සමන්. select DID එක. DID එක මොකද්ද DID එක බලනවා සමන් කියන සේවකයාගේ. සමන් කියන සේවකයාගේ department ID එක මොකද්ද කියලා බලනවා. ඒතර එකනේ. ඒතර එක එනවා මේකෙන් එළියට. හරිද? ඊට පස්සේ ඒක බලනවා department table එකේ DID එකත් එක්කලා. අන්න. ඒතර එනවා production කියලා. ඔයාලා දැක්කනේ. මෙන්න මේකට අපි කියනවා sub query කරනවා කියලා. ඒ කියන්නේ query එකක් ඇතුලේ තව query එකක් යන එකට. ඒතර සමන් කියන සේවකයා වැඩ කරන ඩිපාර්ට්මන්ට් එක අපි මෙතනින් ගන්නවා. ඊට පස්සේ ඒක සමාන ඒක තමයි මේකෙන් එළියට අවුට්පුට් කරන්නේ. හරි. ඒ අවුට්පුට් කරාට පස්සේ ඒ යගේ චෙක් කරනවා එළිය එකත් එක්කලා. එළිය එකෙන් මොකද වෙන්නේ? හැබැයි හැම වෙලේම මතක තියන්න මේ query දෙකක් යද්දී ඉස්සලා රන් වෙන්නේ ඇතුලේකනේ inner query එක. හැබැයි output එක එන්නේ හැම වෙලේම outer query එකෙන්. එළියේ තියෙන query එකෙන්. select dname from department where did එක. ඇතුලේ එක්කනට සමාන වෙන එක. මෙන්න මේකට අපි කියනවා ළමයි sub query කරනවා කියලා. ඒතර මේ වගේ දෙයක් ඇත්තටම HTML හොඳට පුළුවන් වුණොත් විතරයි මේ sub query පිළිබඳව හොඳ දැනුමක් එන්නේ. කියන්නේ ඇත්තට මේවා අවබෝධ කරගන්න පුළුවන් මෙවෙන් query ලියන්න පුළුවන් ඉන්නේ HTML වල peak ටිකක් උඩට. දැන් හොඳට කරලා ඇඩ්වාන්ස් කියන්නේ සෑහෙන හොඳට ප්‍රැක්ටිස් කරාට පස්සේ තමයි මේ sub query වගේ එකක් ලියා ගන්න පුළුවන් ඉන්නේ අර අවබෝධ එන්නේ වැඩි වශයෙන් මේ සම්බන්ධ ප්‍රැක්ටිකල් කරපුවාම. ඉතින් ඕගොල්ලන්ගේ ගොඩාක් එහෙම sub query බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා සාමාන්‍ය තනි වගුවකින් දත්ත ගන්න ඒවා තමයි ඔගොල්ලන්ට තියෙන සිලබස් එකේ. නමුත් ඉතින් sub query එකක් ලියන්න බැරි කමක් නැහැ.
අපිට ගත්ත මෙහෙම එකක් ගත්තොත් දැන් බලමු දැන් මේ අපි ඉස්සෙල්ලා උඩ එක වැරදුනේ කියන එක ගැටලුව නේද? දැන් මේ විදිහට අපිට ලිව්වොත් select department from a department where DID. ඉතින් අපි ගත්තේ සේවකයන්ගේ එකතුවනේ select count from employee where DID. මේ DID එක සමාන වෙන්න ඕන ඇතුලෙන් ගත්තේ අපි DID එක from department where අමතන where එකත් වැරදිලා අකුරුත් වැරදිලා නේ where එකේ. මේකත් බලපාන්න ඇති සමහරට. බලමු අපි ආයේ උඩ query එක ලියලා. මේක සමහරට මේ spelling mistake එකත් මේක එක හේතුවක් වෙන්න ඇති මේක වරදින්න. where location Colombo 4. Select DID from department where location Colombo 4. හරි අන්න ආවා. ඒතර ඔයාලා පේනවා සේවකයෝ 3 දෙනෙක් ඒක තමයි වැරදිලා තියෙන්නේ. පොඩි මිස්ටේක් එකක් තිබිලා තින්නේ ස්පෙලිං මිස්ටේක් එකක්. අපි ප්‍රෝග්‍රෑමින් වල දවස් ගාණක් නිදි මරාගෙන ප්‍රෝග්‍රෑමින් කරනවා. අවසානයේ බලද්දී අපිට තියෙන ළමයි පොඩි සෙමිකෝලන් එක හරි ඩොට් එක හරි පොඩි එරර් එකක් තමයි අවසානයේ බලද්දී තියෙන්නේ. ඒ වගේ තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒක හොඳට බලන්න වෙනවා. ප්‍රෝග්‍රෑමින් කරද්දී නැවත නැවත එරර්ස් බලන්න පුළුවන්. ඒ තමයි අපි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් එකපාරට ලියනකොට වඩා සාමාන්‍යයෙන් කරන්නේ කුඩා ප්‍රෝග්‍රෑම්ස් වෙන වෙනම ලියලා ඒවා එකට බයින්ඩ් කරන එක තමයි ඕගොල්ලන්ට ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් යටතේ ඉහළට ඒවා ඉගෙන ගද්දී හම්බෙනවා. ඔබ්ජෙක්ට් ක්ලාස් මෙතඩ් හරහා කොහොමද මේවා ගොඩනගන්නේ කියන එක. හරි මේ බලන්නකො. එතකොට අපි මේ සබ් කෝර් එකෙන් වෙන්නේ select DID from department where location සමාන Colombo 4. Colombo 4 වල වැඩ කරන ඩිපාර්ට්මන්ට් වල තමයි එළියට අවුට්පුට් එක දෙන්නේ. හරිද? ඊට පස්සේ ඒක කම්පෙයාර් කරනවා එළියේ තියෙන මේ කට්ටියත් එක්කලා. ඉතින් මේ සමාන ලකුණත් එක්කලා පාවිච්චි කරන්න පුළුවන් තව දෙයක් තමයි අපිට in කියන එක. හරි? ඕනනම් ඒ සේවකයන්ගේ නම් ටික ගන්නත් පුළුවන්. කවුද කොළඹ වල ඩිපාර්ට්මන්ට් එකට අදාළව වැඩ කරන්න කියලා. මෙන්න මෙතන in කියලා එක දාන්න පුළුවන්. ඒතර සමාන ලකුණු වෙනකොට in එක දාන්න පුළුවන්. හරි? ඒ කියන්නේ outer query එකෙන් නැත්නම් sorry මේ inner query එකෙන් අගයන් කීපයක් දෙනවනම් සමාන වෙනකොට අපිට in එක දාන්න පුළුවන්. ඉතින් දැන් HR ඩිපාර්ට්මන්ට් එකේ සේවකෙන්ගේ HR ඩිපාර්ට්මන්ට් එකේ තියෙනව නේද? කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. හැබැයි එක්කෙනෙක් දන්නේ නැත්තේ. බලමු ටේබල් එක මේ බලන්න. මෙන්න ඩිපාර්ට්මන්ට් ටේබල් දෙක මම එක ළඟට ගත්ත ටේබල් දෙකම දැන් ළමයි මෙන්න මේ ටේබල් දෙක බලන්නකෝ. දැන් හිතන්න මට ඕන human resource department එකේ එහෙම නැත්නම් ඒක එක්කෙනානේ ඉන්නේ. අපි ගමු වෙන department එකක් ගමු. production එකේ ගොඩක් ඉන්නවනේ 3 දෙනෙක් ඉන්නවනේ. production department වල වැඩ කරන සේවකයන්ගේ වැටුපේ සාමාන්‍ය අගය ගන්න ඕන. මෙන්න වැටුප තියෙනවා. ඒකේ සාමාන්‍ය අගය average එක. ඒ ගන්න එක ක්‍රමයක් මේ වෙද්දිත් ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒ මොකක්ද? ඔයගොල්ලෝ මේ වෙද්දි පොඩ්ඩක් උනා ඉගෙනගෙන තියෙනවා මේකේ එක ක්‍රමයක් මේ වෙද්දි ගන්න. HR ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන සේවකයන්ගේ සාමාන්‍ය වැටුප ගන්න මේ වෙද්දි ඔයා ඉගෙනගෙන තියෙනවා. මොකක්ද ක්‍රමය? ඊසෙදි කතා කරා. අපිට group by එකෙන් ලියන්න පුළුවන් ළමයි. select average salary from employee where ඒ කියන්නේ මේ මෙයාලගේ salary එක ගන්නවා where
අපි මේක ඩිපාර්ට්මන්ට් එකනේ මෙතන ගන්න වෙන්නේ නේද? ඩිපාර්ට්මන්ට් ID එක එකවන සේවකින්ගේ මේ ගෲප් කරන්න පුළුවන්. යා ගෲප් by යා ඕනේ කෙලිම ගෲප් by ගන්න දාන්න පුළුවන්. ගෲප් by යා DID සමානයි 1 DID සමානයි 1යි group by DID DID එක වෙන අනුව අපිට group කරන්න පුළුවන්. අපිට පෙන්වන්න දෙයක් ඕන. ඇවරේජ් එක විතරක් පෙන්වලා බෑන ළමයි. අපිට මෙතන ඩිපාර්ට්මන්ට් ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් නමක් ගමු අපි. D name එක ගමු. sorry. කියන්නේ එම්ප්ලොයී ලාගේ HR ඩිපාර්ට්මන්ට් ඒක වැඩ කරන සේවකින්ගේනේ. එතකොට ඒක අපි ඩිපාර්ට්මන්ට් නේම් එකක් ගමු. නැත්නම් ඇවරේජ් එකත් එක්කලා ගන්න එපා. කියන්නේ DID එක එකවන අපි ඔන්න බලමු මේ බලන්න select all from employee group by අපිට බලන්න මෙහෙම DID මේ බලන්න මෙන්න අපි group කරා DID එකේ අනුව select all from employee group by DID හරි. ඒතර DID 1 DID 2 3 ආදි වශයෙන් අපි group කරේ. දැන් මෙන්න මේ දේම අපිට සබ් query එකක් කරහා කරන්න පුළුවන්ද කියලායි අපි මේ බලන්න උත්සාහ කරන්නේ. එතකොට අපි බලමු සබ් query එක මේක ලියන්න මේ ඩිපාර්ට්මන්ට් වලට සමාන කරගෙන select average salary from employee වැටුපේ සාමාන්‍යගේ ගන්නවා average salary එක employees ලගේ where department ID එක සමානයි. මෙන්න මේක සමාන කරනවා අන්න ඇතුලේ query එක අපි ලියනවා. හරි. ඇතුලේ query එකෙන් ගන්නවා select DID එක from department. අන්න department වගේන් ඇතුලේ query එකට ගන්නවා. department where query දෙකක් join කිරීම කරන්නේ. D name සමානයි production. The production department එකේ හරිද? production department එකේ මෙතනින් එනවා ඇතුළේ query එක ඉස්සලා run වෙනවා කිව්වේ select DID. අන්න මේ DID එක ගන්නවා production department එකේදී. ඒ කියන්නේ මෙන්න මෙතන. production department එක මෙතනින් ගන්න මේ production table එකනේ. මේ production table එකේ DID එක 1. අන්න ඒක ගන්නවා ඇතුළෙන්. ඊට පස්සේ ඒක සමාන කරගන්නවා. ඒක එළියට දෙනවා ඇතුළේ query එකට. average lag ඒ මේ DID එක එකවන අයගේ වැටුපේ සාමාන්‍යගේ තමයි මෙතනින් ගන්නෙ. මෙතන salary කියලා දාන්න බෑ. අපි salary කියන එක සම්පූර්ණ වචන දෙන්න ඕනේ. ඒකයි මෙතන error එක ආවේ. column ළමයි column name පාවිච්චි කරද්දී අනේ අපි සම්පූර්ණ නම පාවිච්චි කරනවා. අන්න හරි. දැන් ඔයාලට පේනවා 55000ක් නැත්නම් එතන වැටුප සාමාන්‍ය පෙන්නනවා 55000ක අගයක්. ඒතර මෙතනදී ප්‍රොඩක්ට් නැවත පැහැදිලි කිරීමක් කරොත් ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ DID එක තමයි මෙතන සිලෙක්ට් වෙන්නේ. හරිද? ඒතකොට ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් DID එකයිනේ. ඒක අවුට්පුට් කරනවා එළියට. හරි.
ඊට පස්සේ එලියාගේ බලනවා සාමාන්‍ය DID එක එක වෙන සේවකයන්ගේ වැටුප කොහොමද කියලා. ඒක අගේ හොයනවා. දැන් මෙතන මේ බලන්නකො මේ 40000යි 55000යි ආදි වශයෙන් තියෙනවනේ. 70000යි. ඒතර ඔය තුනම එකතු කරලා සාමාන්‍ය අගේ තමයි 55000 නැවත අවිල්ල තියෙන්නේ. ඊට සාමාන්‍ය අගේ මෙතන 55000 කියලා කුවරකින් කැල්කියුලේට් කරලා තියෙන මේ විදිහට. සමහරට මේ වගේ වගු දෙකක් දීලා ඒ කුවරිය දීලා කුවරිය අවුට්පුට් එකක් සමහරලාට අපෙන් අහන්නත් පුළුවන් ඈ. ඒ කියන්නේ මේ කුවරිය වගුව දීලා මේ වගුව දීලා මේ කුවරිය රන් කරපුවම මේකෙන් වෙන ප්‍රතිදානය මොකක්ද අපේ? සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්න තාම අහලා නැහැ. එහෙම අහන්න පුළුවන් අපිට. සමහර වගුවක් දීලා කුවරිය දෙනවා අපිට. කුවරිය ප්‍රතිදානය මොකක්ද? අපි ප්‍රෝග්‍රෑමින් වල කරන්නේ කෝඩ් එක දීලා කෝඩ් එකේ ප්‍රතිදානය මොකක්ද කියලා. එහෙම ප්‍රශ්නයක් බැරි කමක් නැහැ. මේ කුවරිය එක රන් කරපුවම මේකෙන් එන ප්‍රතිදානය මොකක්ද? මේ බලන්න අපි මෙහෙම එකක් තව එකක් බලමු. තව සබ් කුවරියක් ලියන්න. කවුද වැඩිම වැටුප ගන්නෙ? වැඩිම වැටුප ගන්න සේවකයාගේ නමක් ගන්න ඕන කියලා හිතන්නකෝ. අපේ සේවකයෝ ඉන්නවා සෑහෙන දෙනෙක් නේද? මෙතනින් වැඩි වැටුපක් තියෙනවද? 78000ක් තියෙනවනේ. ඒක වැඩිම වැටුප ගන්න සේවකයාගේ නම මොකක්ද? අපිට මැක්ස් ෆන්ක්ෂන් එකෙන් කෙලින්ම වැඩිම වැටුප මොකක්ද කියලා ගත්ත හැකි. හැබැයි අපිට වැඩිම වැටුප ගන්න සේවකයාගේ රවීන්ගේ නමයි ගන්න ඕනේ එළියට. අපි ඒක වැඩිම වැටුප ගන්න සේවකයාගේ නම ගන්න උත්සාහ කරමු ළමයි. නෑ ඒකටත් අපිට සබ් ක්වරියක් ලියන්න පුළුවන් මේ වගේ. එහෙනම් අපි ඉස්සලාම එන්න ඕන select සේවකයාගේ නමනේ ගන්න ඕනේ එළියට. select e-name. මොකෙන්ද ගන්නෙ? ටේබල් එකේ නම. මොන ටේබල් එකෙන්ද ගන්නෙ? employee ටේබල් එකෙන්. employee හරි. where close එක අපි ඊගොඩ දාන්න නේද? where දැම්මා. අපි salary එකනේ ගන්නෙ. salary අන්න where salary සමානයි. අපි inner query කරනවා මෙහෙම. select max salary එකම ටේබල් එකකින් ඉන්නේ මේක නේද? max salary from employee. එතකොට select employee name from මේ ඉතලා මම කිව්වා ඇතුලේ රන් වෙන්න කියලා. මෙතනදී max අගේ ගන්නවා. වැඩිම වැටුප ගන්නවා. මෙතනදී employee table එකෙන් salary එකෙන් ලොකුම අගේ ගන්නවා. ඒක output කරනවා මෙතන salary එකට. ඊට පස්සේ ඒකට දාලා නම ගන්නවා එළියෙන්. අන්න ඔයාලට පේනවා මේක ධාවනය කරපුවම අපිට රවීන් කියන නම හම්බ වෙනවා. වැඩිම වැටුප ගන්න සේවකයාගේ නම රවීන් විදියට. පැහැදිලිනේ? අන්න සරල එක. select e-name from employee සේවකයාගේ නම ගන්න employee වගුවෙන් where salary. මෙන්න මේ salary එකට ඇතුලේ එකෙන් එන salary එක සමාන නම්. මේ එන salary එකට මේකේ salary එක සමාන වෙන්නේ කාගේද? ඒකෙන් එයාගේ නම පෙන්වන්න. පැහැදිලි නේද? පොඩි MCQ එකක් හදන්න පුළුවන් මෙන්න මේ වගේ එකකින්. දීලා ටේබල් එක මෙහෙම දීලා ප්‍රතිදානය වන්නේ. හරි. අපි බලමු මේ වගේ තව සබ් කෝර් එකක් ලියන්න. දැන් ඕක එච්චර අමාරු එකක් නෙමෙයිනේ. දැන් එතනදී කෙලින්ම වැඩිම වැටුප ගන්න කවුද කියලා බැලුවා. යම් කිසි සේවකයෙක් නම් කරලා එයාට වඩා වැටුප ගන්න අය කී දෙනෙක් ඉන්නවද වගේ කිව්වොත් ටිකක් ඒක අමාරු වැඩක්. කියන්නේ සේවකයෙක් කියලා එයාට වඩා වැටුප ගන්න කී දෙනෙක් ඉන්නවද වගේ දෙයක්. අපි කිව්වොත් ඒක ටිකක් සංකීර්ණ වැඩක් නේ. කිසියම් සේවකයෙක් ඉන්නවා එයාට වඩා වැටුප ගන්න අය කවුද? දැන් 111 කියන සිල්වා. එන 70000 නේ. ඊට වඩා අඩුවෙන් කවුරු හරි ගමු 55000යි කුමාරි. කුමාරිට වඩා වැටුප් ගන්න කී දෙනෙක්? 102 කියන සේවකයට වඩා වැටුප් ගන්න අය කී දෙනෙක් ඉන්නවද? මේ කුමාරි 105 කියන කුමාරි. බලමු. ඒක ඒ වගේ එකක් ලියන්න. එහෙනම් ඒ වගේ එකක් ලියද්දි මේ බලන්න. select count. අපි මෙතනදී ගණන් කරන්නේ අනේ aggregate function එක පාවිච්චි කරනවා count කියන. select count all from employee where
salary අන්න අපි මෙතන දෙනවා විශාල ලකුණ. විශාල දෙන්න ඕන මෙයාට වඩා විශාල. විශාල වෙන්න ඕන. අන්න අපි ඉන කෝරික අනික් කෝරික ලියනවා මෙහෙම. අපිට ඕන මේ ක්ලෑල්ල අපිට ඕන තරම් පේලි හදාගත්ත එක එක පේලිය ලියන්න කියලා දෙයක් නෑ ළමයි. මේක අපි ටර්මිනේට් කරගන්නවා මම එක. මේක මෙහෙම හිතන්නකෝ. ව්‍යා එක මම ගන්නවා ඊගා පේලියට. ව්‍යා සැලරි එක විශාලයි. ඇතුලේ දෙනවා කමාන්ඩ් එක මෙහෙම. ඇතුලේ දෙන්න ඕන මොකද්ද? අරයාගේ වැටුපට ඒ කියන්නේ අර අපි කියන කවුද? 105 කියන සේවකයා. 105 කියන සේවකයාට වඩා වැටුප් ගන්න අය කවුද? කී දෙනෙක් ඉන්නවද? 105 කියන සේවකයාට වඩා වැටුප් වැඩිපුර ගන්න කී දෙනෙක් ඉන්නවද කියනයි අපි මේ හොයන්න යන්නේ. එහෙනම් මෙන්න මේ 105 කියන එක අපිට ගන්න එපා නේද? එහෙනම් අපි මෙහෙම ලියනවා. select count all from employee where salary අන්න සබ් query එක ලියනවා දැන් 105ට අදාළව ගන්නගේ. select salary from employee where EID එක නේද employee ID එක සමානයි 105 තේරෙනවද 105 මොකද මෙතන වෙන්නේ 105 කියන සේවකයාගේ වැටුප එනවා මෙතෙන් තේරුණාද මේ හරි සරලයි 105 කියන සේවකයාගේ වැටුප කීයද ඒ කියනෝනේ ඇතුලේකින් තෝරන්නේ select salary from employee where 105 ඒ කියන්නේ 105 කියන සේවකයාගේ වැටුප කීයද ඊට වඩා කට්ටිය කවුන්ට් කරන්න කියන තමයි මේ ලියෙන් කියන්නේ ලියකින් වෙන්නේ එතකොට මෙයාගේ වැටුප ඇතුලෙන් එනවා ඇතුලේ කෝඩ් එක එනවා select salary from employee where 105 ඒතර 105 අංක දරන සේවක අංකයට අදාළ employee ගේ වැටුප එනවා ඒ වැටුප අවුට්පුට් කරනවා ඇතුල් එළියට මෙතනින් ඒතර මෙතන ඉන්න අර 40000ද කොහෙද තිබ්බේ ඒකේ මෙතන බලනවා ඊට පස්සේ ඒකට වඩා වැඩි අය කවුද කියලා මෙතනින් බලනවා කවුන්ට් කරනවා අන්න 5 දෙනෙක් ඉන්නවලු එයාගේ වැටුපට වඩා වැටුප් ගන්න සේවකේ 5 දෙනෙක් ඉන්නවලු මේ කම්පැනි එකේ පැහැදිලිද ඊට වඩා වැටුප් ගන්න 5 දෙනෙක් ඉන්නවලු මේ කම්පැනි එකේ දැන් මෙන්න මේවා හොඳට ප්‍රැක්ටිස් කරොත් ඔයාලට මේ වගේ කියන ඉගෙන ගත්තේ ඔක්කොම සංයුක්තයක් නේ මෙතන තියෙන්නේ ඉතින් මේවා කරන්න පුළුවන් කියන්නේ මේකෙන් මේවා මේ සබ් query එහෙම පුළුවන් නම් joining එහෙම හරියට පුළුවන් නම් SQL වලින් අහන ඕනම එකක් පුළුවන් grouping කියන group by function එක පුළුවන් නම් sorry group by clause එක order by clause එක aggregate function ටික select update delete ඒවා වුණත් කරන්න පුළුවන් හරි උදාහරණයක් වශයෙන් හිතන්නකෝ දැන් මට ඕන දැන් delete එක වගේ කොහොමද පාවිච්චි කරන්න පුළුවන් අප්ඩේට් එක පාවිච්චි කරන්න පුළුවන් මෙයාගේ වැටුපට වඩා වැටුප් ගන්න ඔක්කොගේම දත්ත ටික මකලා දාන්න එහෙම නැත්නම් මෙයාගේ වැටුප් වලට වඩා වැටුප් වැඩි ඉවර ගන්න අයගේ වැටුපට මෙච්චර එකතු කරන්න එහෙම දාන්න පුළුවන් පැහැදිලි නෝල්ට දැන් හිතන්න බලන්න දැන් අපි ගමු 105 කියන සේවකයා කවුද අපේ හිටියේ කුමාරි නේද එතකොට ඒ සේවකයාගේ තනතුර ටීචර්නේ හරි අපි යා ගන්න තු වෙන කෙනෙක් ගමු බලන්න ටීචර් මැනේජර් CEO මැනේජර්ස්ලා ඉන්නවා කීප දෙනෙක් නේ මැනේජර් 102 මේ 102 කියන සේවකයාගේ තනතුර දරන කී දෙනෙක් තව ඉන්නවද නැත්නම් 102 මෙහෙම එකක් අපි බලමු 102 කියන සේවකයාගේ තනතුර දරන අනිකුත් සේවකයන්ගේ නම් ටික සේවකයන්ගේ නම් ටික නම් හරි ගණනය කරන්න හරි අපිට දෙකම ලියන්න පුළුවන් මේ බලන්නකෝ select අපිට ඕන all ගන්න පුළුවන් select අපි ගමු යාගේ නම් ටික e name from employee where designation සමානයි අන්න සබ් query ට අපි යනවා select designation from employee where දැන් අපි අරයාගේ මොකක්ද යාගේ අංක දෙක දරන යාගේ අංක දෙන ගන්න ඕනේ නේද අංක නෙමෙයි අංක 105ත් අපි ගත්තේ 100
කවුද මැනේජර්නේ 102 නේද 102 යා EID සමානයි EID සමානයි 102 102 දරන සේවකින්ට සමාන අනිත් සේවකගේ නම ගන්න මෙතන ඇවිත්. ඒතර 100 මෙතන ඇතුළේ කෝරියකින් වෙන්නේ මොකද්ද? 102 දරන සේවකයාගේ තනතුර එනවා. ඒ තුනට තනතුර සමාන අය මෙහි ඉන්නවනම් ඒ කට්ටිය නම් ටික බලාගෙන තමයි මෙතන අපි කරන්නේ. අන්න. කුමාරී රවීනුයි. ඒතර ඒ දෙන්න තමයි 102 දරන තනතුරට අදාළව සේවය කරන්නේ. ඒතර යත් එක්ලා යන්නේ නේද? 102 දරන තනතුර දරන්නේ කවුද? එයාට අදාළව තව කවුද ඉන්නේ අපේ ආයතනයේ? ඒ කට්ටිය තමයි පෙන්වන්නේ. ඒතර 102 තමයි ඩෙසිග්නේෂන් මැනේජර්නේ. තව මැනේජර් මෙතන මේ මැනේජර් කියද්දි අකුරු වැරදිනේ. ඒතර තව මැනේජර් කෙනෙක් කියලා තමයි සිස්ටම් එක හඳුනාගන්නේ. මැන්ගර් කියලා වගේ තියෙන විතර නේ. ඒතර මෙන්න මැනේජර්. මැනේජර්ස්ලා දෙන්නයි. පැහැදිලි නෝලට? රයිට්. එහෙමනම් ළමයි අපි දැනගන්න ඕන MySQL සම්බන්ධව ඔයගොල්ලන්ට අවශ්‍ය සියල්ලම කතා කරා බොහෝ දේවල්. දැන් ඔයගොල්ලන්ට මම ටියුට් එකේ සම්බන්ධ කරද්දි මේකේ කතා කරන්න බැරි දේවල් සියල්ලක් කතා කරලා ඔයගොල්ලන්ට අංග සම්පූර්ණ කොටසක් හම්බ වෙනවා. ඉතින් මේ කතා කරපු වීඩියෝ ටික කියනවනේ දැන් මේ දක්වා. ඒ ටික නැවත බලන්න පුළුවන් අවශ්‍ය කොටස් ඔක්කොම බලන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මං හිතනවා දැන් තාමත් රෑම්ප් එකේ අර ෆයිල් ටික මං දැන් ගෲප් එකට ලින්ක් එක ගෲප් එකට ෂෙයා කරන්නම්. බැරි අය ඉන්නවනම් කාට හරි ඩවුන්ලෝඩ් කරන්න. ඒ ටික ඩවුන්ලෝඩ් කරගෙන වෑම්ප් එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. බැරි අයට ඒ ෆයිල් ටික මං ලින්ක් එක ෂෙයා කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒක ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ඔයාලට වෑම්ප් සර්වර් එක දාද්දි අර වගේ එරර්ස් ෆයිල් මුකුත් එන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරිනේ. එමනම් ළමයි අපි අද පන්ති ඉවර කරනවා මෙතනින් මේ MySQL පාඩම සහ මුළු database පාඩමම ඉවරයි මෙතනින්. ඒතර අපි අලුත් පාඩමකින් තමයි ඊගාවට හම්බෙන්නේ. ඒ තමයි programming පාඩම. ඉතින් programming පාඩම ගත්තාම ඊටාම වැදගත්. ලකුණු ගිය පාර විභාගය ගත්තොත් 2020 MCQ 11ක්ම ඇවිල්ලා තිබ්බා. කියන්නේ එතරම් ලකුණු 11ක් ඉතිගහනකේ විතරක්ම. ඊට පස්සේ තව රචනා පේපර් එකේ ලකුණු 3ක හෝ 2ක කොටසක් වෙලා තිබ්බා. ඊට පස්සේ රචනා ප්‍රශ්න ලකුණු 15ක නැත්නම් 7.5%ට තව ප්‍රශ්නයක් එනවා. ඒතර 120ක් මුළු පේපර් එකෙන් පහෙන් එකක් ඔය ඊගාවට කරන පාඩමෙන් තමයි එන්නේ. කියන්නේ ඒක පුළුවන් නම් ඒකක් ගන්න පුළුවන්. ඒක බැයි නම් ඒකක් ගන්න බෑ. සරල කතාව එච්චරයි. ඒ නිසා අපි ලබන සතිය පටන් ගන්නවා ප්‍රෝග්‍රෑමින් පාඩම. ඒකෙත් වැදගත්ම දේ තමයි ෆ්ලෝ chart එක ඇඳ ගැනීම. ඒකට ඇල්ගොරිතම් එක හරියට ඩෙවලොප් කරගන්න පුළුවන් නම් කෝඩ් එක ලියා ගන්න පුළුවන් ළමයි. නිසා ගැටලුවට අදාළ ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරන එක තමයි වැදගත් වෙන්නේ. කෝඩ් එක ඇල්ගොරිතම් ඩෙවලොප් කරන එක. ඒ සඳහා අවශ්‍ය හැකියාව ඔයාලට තියෙන්න ඕනේ. ඒ සංවර්ධනය කරන්න තමයි උත්සාහ දරන්නේ. එහෙනම් අපි අද පාඩම මෙතනම නවත්තනවා. ඔයගොල්ලෝ අනිත් දවසේ මම අතරමැද දවසක පුළුවන් වුණොත් එදාට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් සුපුරුදු වෙලාවට අනිවාර්යයෙන්ම තියෙනවා. හැමෝටම සුබ දවසක් ළමයි. හොඳට වැඩ ටික කරගන්න. කාලය හැම තප්පරෙම තමන්ගේ අරමුණ වෙනුවෙන් වැය කරන්න. මොකද අපිට කෙටි කාලයක් තියෙන්නේ. ඒ කාලය තුල මොන අභියෝග ආවත් අපි ටාගට් එකට අපි යන්න ඕන. විභාගේ කල් යන්නේ නැහැ නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ඒ නියමිත කාලය තුල වැඩ ටික කරගන්න උත්සාහ කරන්න. හරිද? හැම තප්පරයක්ම තමන්ගේ අරමුණ වෙනුවෙන් වැය කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. හරි එහෙනම් අද අපි මෙතනින් පාන්ති ඉවර කරනවා. ඔයගොල්ලන්ට මේ ටික ප්‍රැක්ටිකල් එකවල බලන්න පුළුවන් ළමයි. මම මේක අද බැරි විච් එකක් තියෙන නිසා රෙකෝඩින් එක මම මේක ෂෙයා කරනවා ඔයාලට.